අද මම මේ බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලන්ගේ විෂය නිර්දේශයේ තියෙන 14 වෙනි පාඩම හයිඩ්‍රෝකාබන හා ඒ ආශ්‍රිත ව්‍යුත්පන්න කියන පාඩම සාකච්ඡා කරන්න. ඒතර මම මේ පාඩම සැලසුම් කරලා තියෙන්නේ මම මේ පාඩමේ පැහැදිලි කිරීම ටික බෝඩ් එකේ කොටසක් කරන ගමන් ඉතුරු ටික ප්‍රසන්ටේෂන් එකක් කරා ඔයගොල්ලන්ට බලන්න සලස්වනවා. ඒකට මම ඒ පිළිබඳව විස්තර කරන්න. ඊළඟට මේ ප්‍රසන්ටේෂන් එකේ තියෙන අන්තර්ගතය ඔයගොල්ලන්ට මම WhatsApp group එකට ලබා දෙන්නම්. ඔයගොල්ලෝ එකේ නෝට් එක සකස් කරගන්න. ඊට පස්සේ ඒහා සම්බන්ධ ගැටළු අදාළ ප්‍රශ්න පත්‍රයකට ලබා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලන් තාක්ෂණික යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඒක මගේ අර WhatsApp මේ group එකට මේක දැනුම් දෙන්න අපි මේ ටික විසඳගෙන පුළුවන් විදිහට මේ පාඩම ඉදිරියට අරගෙන යමු. හරි. එහෙනම් දරුවනේ අපි අද කතා කරන පාඩම තමයි හයිඩ්‍රෝකාබන හා ඒ ව්‍යුත්පන්න ගැන. તો ඔයගොල්ලෝ අහලා තියෙනවා මේ වචනයක් තමයි හයිඩ්‍රෝකාබන කියන්නේ. ඒක මේ හයිඩ්‍රෝකාබන ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපිට දැනගන්න තියෙනවා පොඩි මේ පිළිබඳ තොරතුරු ටිකක්. එකක් තමයි අපි කියනවා කාබනික සංයෝග කියලා. මේ කාබනික සංයෝග මොනවද කියලා අපි 10 පන්තියේ මුල්ම පාඩමේදී කතා කරනවා. කාබනික සංයෝග කියන පොදුවේ කිව්වොත් අපි කියන්නේ කාබන් අන්තර්ගත සංයෝග වලට කියනවා කාබනික සංයෝග කියලා. ඒකට මේ බහුලවම හම්බෙන පෘථිවියේ බහුලම කාබනික සංයෝගයේ විදිහට අපි කිව්වොත් කියන්නේ කාබෝහයිඩ්‍රේට් කියලා. එතන මේ කාබෝහයිඩ්‍රේට් ඊළඟට ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන ප්‍රෝටීන, ලිපිඩ, ඊළඟට ඇමයිනෝ ආම්ල මේ කියන හැම එකෙම කාබනික කියන වචනේ එනවා. කාබනික කියනකොට අනිවාර්යෙන් අපිට මෙන්න මේ කාබන් ගැන කතා කරන්න වෙනවා. කාබන් කියලා කිව්වොත් එහෙම මේ කාබන් කියන මූලද්‍රව්‍යයට පුළුවන් තවත් මූලද්‍රව්‍ය හතරක් එක්ක සම්බන්ධ වෙනවා. කියන්නේ මෙයාට තව මූලද්‍රව්‍ය හතරක් සහසංයෝග බඳ ගන්න පුළුවන්. මේක අපි ගත්තොත් එහෙම නේද? මෙතනට හයිඩ්‍රජන් මෙහෙම හතරක් සම්බන්ධ කරොත් එහෙම මේ වගේ සංයෝග ගැන අපි කලින් කතා කරලා තියෙනවා 10 පන්තියේදී මේ ඇඳලා තියෙන ලුයිස් සියුවේ කියන අන්තර්ගතයත් එක්ක. මම කියන්නේ ඔයගලන්ට මේක පැහැදිලි කාබන්ට පුළුවන් වෙනත් මූලද්‍රව්‍ය කිහිපයක් එක්ක බඳ නැති කරගෙන විශාල ව්‍යුහ ගොඩනගන්න. එතකොට මේ ආශ්‍රිතව ගොඩනැගිච්ච සංයෝග විශාල ප්‍රමාණයක් පරිසරයේ තියෙනවා. ඒක නිසා මේ ආශ්‍රිතව අධ්‍යයනය සඳහා අපි වෙනම ශ්‍රේෂ්ඨයක් යෝජනා කරලා තිනවා. අපි ඒකට කියනවා කාබනික රසායනය කියලා. ඒක කාබන් මූලික කරගෙන පටන් ගත්ත ශ්‍රේෂ්ඨයක් තමයි මේ කාබනික රසායනය කියලා කියන්නේ. ඒක කාබනික රසායනයේදී හමු වෙන සංයෝග ටිකක් තමයි මේ පාඩමේදී අපි කතා කරන්නේ. පැහැදිලි නේද ඔයගොල්ලන්ට? හරි. ඊළඟට අපි කතා කරනවා මේ කාබනික සංයෝග කිව්වහම අපිට නේද මතක් වෙනවා ග්ලූකෝස් කියන එක. කියන්නේ C6යි H12යි O6යි කියන සංයෝග. ඊළඟට අපි මේකෙන් ගත්තොත් එහෙම මේකට තව නේද නයිට්‍රජන් කියන මූලද්‍රව්‍යයත් එකතු වුණොත් මෙන්න මේ මූලද්‍රව්‍ය හතරම තියෙන සංයෝගයකට අපි කියනවා ප්‍රෝටීන කියලා. ඊළඟට මේකත් එක්ක තවත් මූලද්‍රව්‍යයක් වෙන ෆොස්ෆරස් කියන මූලද්‍රව්‍ය සම්බන්ධ වුණොත් අපි කියනවා ඒකට නියුක්ලික් ආම්ල කියලා. එතකොට මේ කාබන් එක්ක ඔක්සිජන්, නයිට්‍රජන්, පොටෑසියම්, ෆොස්ෆරස් වගේ මූලද්‍රව්‍යයන් සම්බන්ධ වෙනවා. එතකොට මේ කියන කාබනික සංයෝග අපි ගත්තොත් එහෙම මේවා විවිධ තැන්වලදී අපිට හමු වෙනවා පරිසරේ. එතකොට අපි ගත්තොත් එහෙම ජීවීන් කියන කොටස. කියන්නේ ශාකහා සතුන් ගත්තොත් එහෙම ශාකහා සතුන්ගේ අන්තර්ගතය වෙන්නේ මොනවද? කාබනික සංයෝග. මම හිතන්නේ ඔයගලන්ට මේක පැහැදිලි. මේක අපි 10 පන්තියේදී ඉගෙන ගත්ත යම්කිසි සිද්ධාන්ත ටිකක්. ඒක අපි මෙතනදී කතා කරන්නේ මෙන්න මේ හයිඩ්‍රෝකාබන කියන සංකල්පය ගැන. ඒතර මේක විශේෂත්වය තමයි
හයිඩ්‍රෝකාබන් කියුවාම අපිට වචන දෙකක් මතක් වෙනවා. එකක් තමයි හයිඩ්‍රජන්. අනිත් එක තමයි මොකද්ද? කාබන්. එතන මේ පරිසරයේ තියෙනවා හයිඩ්‍රජන් හා කාබන් කියන මූලද්‍රව්‍ය වලින් විතරක් හැදිච්ච සංයෝග ටික. අන්න ඒ හයිඩ්‍රජන් හා කාබන් වලින් හැදිච්ච මූලද්‍රව්‍ය එහෙම නැත්නම් මේ සංයෝග සියල්ලට අපි කියනවා මේ හයිඩ්‍රෝකාබන එහෙම නැත්නම් කාබනික රසායනයේ හමු වෙන සරලම සංයෝග වර්ගය කියලා. එහෙනම් අපි මතක තියාගන්න ඕන මොකද්ද? හයිඩ්‍රෝකාබන කියලා කියන්නේ කාබනික ද්‍රව්‍ය වලින් අපිට හමු වෙන සරලම ද්‍රව්‍ය. එතකොට කාබන් හයිඩ්‍රජන් හා ඔක්සිජන් එකතු කරොත් මොකද වෙන්නේ ඒක? සරල බවින් ටිකක් සංකීර්ණ වෙනවා. එතකොට සරලයි කියලා කියන්නේ මොකද්ද? මූලද්‍රව්‍ය දෙකක් විතරක් තියෙන අවස්ථාව. පැහැදිලිද? හරි. එහෙනම් අපි බලමු මීට වඩා නේද? මේ ගැන තොරතුරු ටිකක් තව මම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරනම් මගේ මේ පාඩමේ ඉදිරිපත් කරන ප්‍රසන්ටේෂන් එක. අපි පොඩ්ඩක් බලමු මේ ගැන. මුලට. හරි. ඒතර ඔයගොල්ලන්ට මේ රූපයෙන් පේනවා ඇතිනේ. පින්තූර කීපයක් තියෙනවා. එකක් තමයි ටයර් ටිකක් අපිට පේනවා. ඊළඟට ඇඳුම් පේනවා. ඊට අමතරව ආහාර ටිකක් පේනවා. ඊළඟට අපේ ගෙදර භාවිතා කරන විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු භාජන ටිකක් නැත්තම් ඊට අමතරව තව තියෙනවා තින්ත ආලේප කරන බඳුනක්. පැහැදිලිද? එතකොට මේ රූපේ ආශ්‍රිතව ඔයගොල්ලන්ගේ පළපොතේ මේ රූපේ සඳහන් වෙනවා. මේකෙන් කියන්නේ මොනවද? මේ සියල්ලේම කාබනික ද්‍රව්‍ය අඩංගු. පැහැදිලිද? එතකොට කාබනික රසායනයේ අඩංගු සංඝටක මේ සියල්ලම තියෙනවා. අපි එදිනෙදා පාවිච්චි කරන ද්‍රව්‍ය නම් මොනවද? කාබනික සංඝටක වලට අයිති වෙනවා. නැත්නම් කාබනික සංයෝග වලට අයත් වෙන බව. හරි. අපි බලමු ඊළඟට තව ටිකක් ඉදිරියට ගිහිල්ලා ඊළඟ අපිට මුලින්ම ඉගෙන ගන්න තියෙනවා මේ පාඩමේ කාබනික සංයෝග කියන්නේ මොනවද කියලා. පැහැදිලිද? කාබනික සංයෝග කියන එක මම සරලව ඉදිරිපත් කරගෙන ඔයගොල්ලන්ට මේක පේනවා ඇති. පොඩ්ඩක් කියවලා බලමු නේද? එතකොට මේක කියන්නේ මූලද්‍රව්‍ය විවිධ ආකාරයෙන් එකිනෙකට සංයෝජන වෙලා සංයෝග විශාල සංඛ්‍යාව නිර්මාණය කරනවා. ඒතර මුළු ලෝකෙම මේ කියන සංයෝග තමයි අපිට දකින්න හම්බෙන්නේ. ඒතර ඒ අතරින් බහුතරයක් කාබන් මූලද්‍රව්‍ය හා වෙනත් මූලද්‍රව්‍ය අන්තර්ගත සංයෝග. පැහැදිලිද? ඒතර ඒ සංයෝග වලින් අපි කියනවා කාබන් හා හයිඩ්‍රජන් කාබන් අඩංගු ඒ සංයෝග සියල්ල අපි ගත්තොත් එම් පොදුවේ මේ හැම එකටම තියෙනවා මොනවද? කාබනික සංයෝග කියලා. ඒතර කාබනික සංයෝග කාබන් තමයි මූලික. ඊට අමතරව වෙනත් මූලද්‍රව්‍ය විවිධ විදියට සම්බන්ධ වෙලා තියෙනවා. එහෙනම් ඔන්න ඔය කියන සංකල්පය තමයි අපි කියන්නේ මොකද්ද? කාබනික සංයෝග කියලා. ඒකට මුලින්ම අපිට මේ පාඩමේ කාබනික සංයෝග ගැන ඉගෙන ගන්න තියෙනවා. ඊළඟට අපි බලමු ඊළඟ අපිට හම්බෙන වචනයක් තමයි කාබනික නොවන සංයෝග ටිකකුත් මේ අතර තියෙනවා කියලා විද්‍යාවේදී අපිට පැහැදිලි කිරීමක් කළා තියෙනවා. හැබැයි ඒකේ විශේෂත්වය තමයි බැලු බැලමට ඒ සියලුම සංයෝගවල කාබන් කියන මූලද්‍රව්‍ය අන්තර්ගතයි. උදාහරණයක් අපි ගත්තොත් එම කාබන් ඩයොක්සයිඩ් වායුව. කාබන් ඩයොක්සයිඩ් වායුවේ කාබන් හා ඔක්සිජන් තමයි තියෙන්නේ. හැබැයි ඒක අපි කියනවා කාබනික නොවන සංයෝගයක් කියලා. පැහැදිලිද? ඊළඟට ඒ වගේ තවත් මූලද්‍රව්‍ය කීපයක් අපිට සංයෝග කීපයක් තියෙනවා. ඊළඟ එක තමයි කාබන් මොනොක්සයිඩ්. අපි CO කියලා හඳුන්වනවා සංකේතයෙන්. ඒ සූත්‍රය. ඊළඟට සෝඩියම් කාබනේට්. ඊළඟට ඊට යටින් තියෙනවා ඔයගලන්ට සෝඩියම් බයිකාබනේට් කියන එක. නැත්නම් සෝඩියම් හයිඩ්‍රජන් කාබනේට් කියන එක. ඊළඟට මේකේ සමස්තය තමයි අපි කියනවා කාබනික නොවන සංයෝග කියලා කියන්නේ මොනවද? කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ් ඊළඟට යම් කිසි නේද මූලද්‍රව්‍ය සංයෝගයක කාබනේට් හා ඒ වායේ බයිකාබනේට්. ඒ සියල්ලම කාබනික සංයෝග විදිහට සලකන්නේ නැහැ. තේරුණාද? එහෙනම් මේක විශේෂ අවස්ථාවක්. ඔන්න ඔය ටික මතක තියාගන්න ඕන.
ඒක ඔයගොල්ලන්ගේ පෙළ පොතේ සඳහන් වෙනවා. ඒකෙන් තමයි මම මේ ටික ඔයගොල්ලන්ට ඉදිරිපත් කරලා ඔය ටික මතක තියාගන්න ඕනේ. හරි. ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙනවා කාබනික රසායනය කියන එක. කාබනික රසායනය කියලා කියන්නේ සුවිශේෂී ශේෂ්ත්‍රය. ඒක කාබනික රසායනය කියලා කියන්නේ සංයෝගවල බහුලතාවය මත විද්‍යාඥයෝ වෙනමම ශේෂ්ත්‍රයක් යෝජනා කරලා තිනවා. ඒ කාබන් වල සුවිශේෂී ලක්ෂණ හා ඒවල ව්‍යාප්තිය සම්බන්ධව අධ්‍යයනය. පැහැදිලිද? එහෙනම් සුවිශේෂී නේද ලක්ෂණ දක්වන මේ කාබන් පිළිබඳ අධ්‍යයනය කරන ශේෂ්ත්‍රයට අපි කියනවා මොකද්ද? කාබනික රසායන. ඒකට හේතුව තමයි කාබනික ද්‍රව්‍ය ලෝකේ බහුල වීම. එනවා. කාබනික ද්‍රව්‍ය නොවන ද්‍රව්‍යකුත් තියෙනවා. ඒ පිළිබඳව වෙනම ශේෂ්ත්‍රයක් තියෙනවා විද්‍යාවේ. ඒකට අපි කියනවා අකාබනික රසායනය කියලා. කාබන අඩංගු නොවන මූල ද්‍රව්‍ය තියෙන ශේෂ්ත්‍රය. පැහැදිලිද? එහෙනම් රසායන විද්‍යාවේ ප්‍රධාන ශේෂ්ත්‍ර දෙකක් කතා කරනවා. එකක් අකාබනික රසායනය හා කාබනික රසායනය. ඒතර මේ අපි කියපු ටිකයි තින්නේ කාබනික රසායනය. මම හිතන්නේ ඔයගලන්ට මේක පැහැදිලි වෙන්න ඇති. ඊළඟට අපි කතා කරනවා මේ දැන් ඉස්සෙල්ලා මම කියපු දේ පිළිබඳ. ඒතර මේක තමයි පාඩමේ අන්තර්ගතය. අපි කියනවා හයිඩ්‍රෝකාබන කියලා. ඒතර හයිඩ්‍රෝකාබන කිව්වම ඒකේ අන්තර්ගතයට අනුව හයිඩ්‍රජන් හා කාබන් කියන සංඝටක අඩංගු සංයෝග පිළිබඳ අධ්‍යයනයක්. ඒතර ලෝකයේ නේද හැම රටක්ම විවිධ කාර්යයන් සඳහා බහුලව භාවිතා කරන දෙයක් තමයි ඉන්ධන. එතන මේ ඉන්ධන ලබා ගන්න විදිහ අපි කතා කරොත් එimhe ඉන්ධන ලබා ගන්නේ බෝර තෙල් කියන ද්‍රව්‍ය භාගික ආසවනය කළා. ඒකෙන් අපි ඉන්ධන ලබා ගන්නවා ආසවන කුළුම කියන එකට. මේ ගැන අපි කලින් අධ්‍යයනය කරලා තියෙන පාඩම. ඒතර ඒකෙන් එන සියලුම සංඝටක වෙනම අපි එක එක නම් වලින් නම් කරලා තිනවා. ඒ සියල්ලම පොදුවේ ගත්තොත් එimhe ඒවල තියෙන අන්තර්ගත මූල ද්‍රව්‍ය දෙක තමයි කාබන් හා හයිඩ්‍රජන්. ඒක නිසා ඒ කියන කොටස් ඔක්කොම එකතු කරලා එක නමක් දාලා තිනවා හයිඩ්‍රෝකාබන කියලා. පැහැදිලිද? ඒතර මේ පිළිබඳ පුංචි හැඳින්වීමක් ඔය කියන කොටසෙන් ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. ටිකක් පොඩක් බැලුවොත් මේකේ රතු පාටින් දක්වලා තිනවා. අන්න ඒක තමයි මේකේ පැහැදිලි කිරීම. ඉන්ධනවල අඩංගු සියලුම සංයෝග හයිඩ්‍රෝකාබන. ඒකට හේතුව තමයි ඉන්ධනවල තියෙන්නේ හයිඩ්‍රජන් හා කාබන් කියන මූලද්‍රව්‍යයේ සමාන්විත සංයෝග පමණයි. පැහැදිලිද? හරි. තවදුරටත් අපි බලමු මේ ඊළඟ පිටුවේ මෙන්න මේ ඉන්ධනවල හයිඩ්‍රෝකාබන තියෙනවද කියන්නේ. නැත්නම් හයිඩ්‍රජන් හා කාබන් තියෙනවද කියන එක බලන්න අපිට කරන්න පුළුවන් පරීක්ෂණයක් තමයි ඔය ඕගලන්ට දකින්න තියෙන්නේ. ඒත් මේක බොහොම සරල ඇටවුමක්. පැහැදිලි වෙනවා ඇති ඔයගලන්ට නේද? දෙක පාවිච්චි කළා කියලා අපි සංයෝග දෙකක්. එකක් තමයි තුනක් පාවිච්චි කරලා දෙනවා. එකක් තමයි ඉටිපන්දම. ඒ ඉටිපන්දම කියලා කියන්නේ ඔය කියන හයිඩ්‍රෝකාබන් වලින් නේද ලබා ගන්නා එක්තරා අවස්ථාවක නේද ඝන ද්‍රව්‍යයකින් සකස් කරපු ඉන්ධනය. ඒකට කියනවා තරපීන් කියලා. ඒ තරපීන් ඊට වල අඩංගු ඉන්ධනය තමයි මොකද්ද? හයිඩ්‍රෝකාබන්. ඒකේ ඉටිපන්දම දැල්ලුවාම මොකද වෙන්නේ? මෙන්න මේ හයිඩ්‍රජන් හා කාබන් දහනයේදී කාබන් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. පැහැදිලිද? හයිඩ්‍රජන් හා කාබන් මොකද වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් ටික ඔය කියන අර කුණීලයේ ඔස්සේ ඔය යූනාලයේ ඔස්සේ ගිහිල්ලා අර එහා පැත්තේ තියෙන කැකරුම් නලයේ තුලට ගමන් කරලා එතනින් ඉවතට යාමක් තමයි මේ ඇටෝමෙන් සිද්ධ වෙන්නේ. පැහැදිලිද? එතකොට මේකෙදී ඇටෝමෙන් මේ ක්‍රියාකාරීත්වය ලබා ගන්න අපි කරන්නේ අර එහා පැත්තේ තියෙන චූසකය කියලා වචනයක් දාලා. ඒ පැත්තෙන් ඇදීමක් කරන්න ඕනේ. ඒ කියන්නේ වාතය ඉවත් කිරීමක් කරන්න ඕනේ. එතකොට එහා පැත්තෙන් වාතය මොකද වෙන්නේ? ඇදිලා එනවා. එතකොට මේ පද්ධතිය මොකද වෙන්නේ? ක්‍රියාත්මක වෙනවා. එතකොට මේකේ සංයෝග දෙකක් අන්තර්ගත කරලා තියෙනවා. එකක් තමයි යූ නලයේ ඇතුලේ දාලා තිනවා නිර්ජලීය කොපර් සල්ෆේට්. පැහැදිලිද? නිර්ජලීය කොපර් සල්ෆේට්. ඊළඟට දාලා තිනවා කැකරුම් නලයේ ඇතුලේ කුණු දියර. අපි කියනවා මොකද්ද? කැල්සියම්
හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ. එතකොට මේ අර නිකුත් වෙන ඉන්ධනයේ තියෙන සංඝටක දහනයේදී මොකද වෙන්නේ? කොටස් දෙකකට කැඩෙනවා. ඔයගොල්ලෝ දන්නව නේද? ඉටිපන්දමේ හරියටම පූර්ණ දාහනයක් සිද්ධ වුණොත් එහෙම ලැබෙන ඵල දෙකක් තමයි තියෙන්නේ. එකක් තමයි කාබන් ඩයොක්සයිඩ් වායුව. අනිත් එක තමයි ජල වාෂ්ප. එතකොට මේ ලුණලේ අඩියේ තියෙන නිර්ජලීය කොපස් සල්ෆේට් හරහා ඔය කියන වායු ගමන් කරොත් එහෙම ඒකේ ජල වාෂ්ප තියෙන නිසා ඒ ජල වාෂ්ප හඳුන ගන්න පුළුවන් ඒකේ නිල් පැහැය. ඒකට ඒක සුදු පාටයි ජලය තියෙනවා මොකද වෙන්නේ? නිල් පැහැයක් ගන්න. ඊළඟට එහා පැත්තේ තියෙන නලය තුලින් ඒ වාතයේ බුබුලනේ වුණොත් එහෙම ඒකෙදී ඒකේ හුණු දියර මොකද වෙන්නේ? කිරි පැහැට ලක් වෙනවා. අපි කියන හුණු දියර අවර්ණය කිරි පැහැට ලක් වෙන්නේ මොකක් නිසාද? කාබන් ඩයොක්සයිඩ් කියන සංයෝගයේ හැමුව. එතකොට ජලයේ හැදිලා තියෙන අපි දන්නවා H2O කියන සත්‍යය. මේ කියන්නේ හයිඩ්‍රජන් අන්තර්ගතයි. කාබන් ඩයොක්සයිඩ් හැදිලා තියෙන්නේ කාබන් හා ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය දෙකෙන්. එතකොට මේ ඔක්සිජන් කියන සංයෝගය කොහොමද මේ දහනයට සම්බන්ධ වෙන්නේ? වායු ගෝලයේ ලබා ගන්න ඕනේ ඉන්ධනයක් දහනය වෙනකොට ඔක්සිජන් තමයි දහනය වෙන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම හයිඩ්‍රෝකාබන ධන ඔක්සිජන් හැදෙනවා මොනවාද? කාබන් ඩයොක්සයිඩ් හා ජලය. පැහැදිලි නේද? එතකොට ඒ ගැන ඔය පොතේ අන්තර්ගත රූපසටහන තියෙනවා යටිනුත් ඔය පැහැදිලි කිරීම දීලා තියෙනවා. එතකොට ඔයගොල්ලෝ මේක නෝට් එක ලියනකොට මේ රූපසටහන ඇඳලා මේකේ ක්‍රියාකාරීත්වය නැත්නම් මේක නිරීක්ෂණ ටික ඊළඟ මේකේ මොනවාද නිගමන ටික යටින් සඳහන් කරගන්න. එතකොට ඔය තියෙන අපි මම කතා කරපු ටික. යුනාලේ අඩංගු නිර්ජලීය කොපස් සල්ෆේට් සුදු පැහැති ඒක නිල් පැහැට හැරෙනවා ජලය තියෙනවා. ඒ කියන්නේ හයිඩ්‍රජන් තියෙනවා කියන එක ඉන්ධනේ. ඊළඟට ඊට යටින් තියෙනවා තව ටිකක් පහළට ගියොත් එimhe දකුණු පැත්තේ තියෙන කුණු දියර කිරි පැහැට හැරෙනවා. ඒක තුලින් කාබන් ඩයොක්සයිඩ් වායු බුබුල්නේ වුණොත් එහෙම. ඒතර මේ බුබුල්නේදී කාබන් ඩයොක්සයිඩ් කියන සංඝටකය හැදිලා තියෙන්නේ කොහොමද? කාබන් හා ඔක්සිජන් වලින්. ඒ කියන්නේ මේ ඉන්ධනේ කාබන් තිබුණ බව මේකෙන් පැහැදිලි කරන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් ඔය කියන ඇටෝම අපි මේ මොකද්ද ඉදිරිපත් කරන්නේ? ඉන්ධනයක හයිඩ්‍රජන් හා කාබන් නැත්නම් හයිඩ්‍රෝකාබන් කියන දේවල් අඩංගු හයිඩ්‍රජන් හා කාබන් අඩංගු බව පැහැදිලි කරන්නේ නැත්නම් තහවුරු කරන්නේ. පැහැදිලි